පාඩම් කීයක් තියෙනවද? කවුරුත් chat එකේ දාන්න ඔබට කළමනාකරණයට අදාළ පාඩම් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? ඔව් කට්ටිය දානවා පාඩම් 7ක් තියෙනවා. ඔව් සමහර කට්ටිය පාඩම් 5ක් කියලා දාලා තියෙනවා. හරි හරි. ඔක්කොම හරි. හොඳට මතක තියාගන්න දරුවනේ ඔබට අදාළව කළමනාකරණයට අදාළ හොඳට මතක තියාගන්න පාඩම් කීයක් තියෙනවද? හරියටම තියෙන කියන්නේ? 7ක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔයාලගේ විභාවසට අදාළ පාඩම් 11ක් තියෙනවානේ. ඒක ඔයාලා දන්නවනේ. ඉතුරු පාඩම් 7 දරුවනේ වැඩෙන්නේ. ඔයාලට කළමනාකරණයට අදාළ පාඩම් 7ක් තමයි තියෙන්නේ. ඒක චුට්ටක් හොඳට මතක තියාගන්න. එතකොට ඉස්සෙල්ලම ටියුට් එක ඔබට දීලා සපයලා දෙනවා දරුවනේ මම හිතන්නේ Google එකත් දාලා දෙන ඔක්කොම දාලා නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න අපේ chat එකට හරි ඔයගලන්ට දායි ටියුට් එක ඒ වගේම දරුවනේ මේ ඉස්සෙල්ලම පොතක් පෑනක් අරගෙන පොඩ්ඩක් දන්න දරුවොත් ඇති මෙතන නොදන්න දරුවොත් ඉන්නවනේ දරුවනේ එහෙනම් හැමෝටම පොදුවේ මම කතා කරන්නේ එහෙනම් අපි ඉස්සෙල්ලම දරුවනේ ඔබේ මේ පාඩම් 7 ලියන්න ඒක උදායිනේ 13 වසරේ පාඩම් 7 ඉස්සෙල්ලා අපි ලියා ගන්න හරි එතකොට දරුවනේ 13 වසරේ ඔබට තියෙන පාඩම් 7 මම එකින් එක දැකින් කියන්නම්. ඒ ටික ලියා ගමු. හරි. එතකොට ඔබට තියෙන පළවෙනි පාඩම. ඒ කියන්නේ 12 වෙනි පාඩම තමයි දරුවනේ කළමනාකරණය හැදෙන්නේ. කළමනාකරණය හැදෙන්නේ ලියා ගන්න. පාඩම් ටික ලියා ගන්න ටියුට් එකේ පිටිපස්සේ ඉස්සරහ තියෙනවා දරුවනේ ඒක කමක් නැහැ. පාඩම් ටික ලියා ගන්න ඔබට අවශ්‍යයි. කළමනාකරණය හැදෙන්නේ ඒක තමයි 12 වෙනි පාඩම. කළමනාකරණය හැදෙන්නේ. ඊළඟ දරුවනේ 13 වෙනි පාඩම මොකක්ද? ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. මෙහෙයුම් කළමනාකරණය. ලියාගන්න 13 වෙනි පාඩම මෙහෙයුම් කළමනාකරණය. මෙහෙයුම් කළමනාකරණය. නැත්තම් දැන් මේ මෙහෙයුම් කියන වචනය ගත්තොත් දරුවනේ සමහර දරුවන්ට ටිකක් පොඩ්ඩක් සර් අහනවා සර් මෙහෙයුම් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට දරුවනේ හොඳට මතක තියාගන්න මෙහෙයුම් කියලා කියන්නේ නිෂ්පාදනය කියන එකට තව සමාන පදයක්. නිෂ්පාදන කටයුතු කියන එකට සමාන පදයක් තමයි මෙහෙයුම් කටයුතු. එහෙනම් ලියා ගන්න නිෂ්පාදන කළමනාකරණය කියලා මේ පාඩම කෙනෙක් හඳුන්වන්න පුළුවන්. ඉතින් එතනදී තර්ක කරන්න යන්න එපා මොනවද මේ නිෂ්පාදන කටයුතු කියන්නේ. එහෙම තර්කයක් ගේන්න බෑ. මේ නිෂ්පාදන කටයුතු තමයි මේ මෙහෙයුම් කටයුතු කියන්නේ. මෙහෙයුම් කළමනාකරණය කෙනෙක් නිෂ්පාදන කළමනාකරණය කියලා මේ පාඩම හඳුන්වන්න පුළුවන්. 12 වෙනි පාඩම. 13 වෙනි පාඩම. ඊළඟ 14 වෙනි පාඩම ඔයගොල්ලෝ දන්නවා මේ අලෙවි කළමනාකරණය. අපි කියනවා මාර්කටිං. දැන් අලෙවි කළමනාකරණය. මාර්කටිං. අලෙවි කළමනාකරණය. එතකොට ඔයාලා සමහරවිට ඔය මාර්කටිං කියන වචනේ අන්තිම ගොඩාක් දෙනෙක්ට ඌ අදහස් වෙන්න පුළුවන් දරුවනේ. එතකොට ඇත්තටම අලෙවිකරණය කියන්නේ ඔයාලට මේ ඉහළ විෂය පතය තුළ අපි උගන්වනවා. හැබැයි එතනින් එහාට ගියාම ඔයා වෘත්ති අධ්‍යාපනය ලබද්දී මාර්කටිං කියන්නේ මාර ෆීල්ඩ් එකක්. ලෝකෙම ගත්තොත් දරුවනේ මාර විදිහට ජොබ් මාකට් එකේ ලොකු ඉඩස් තියෙන තැනක්. ඔබ දන්නවමයි අපි ව්‍යාපාර පාඩම් වලදී ඉස්සරහට කතා කරනවා දරුවනේ භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනය කරාට පස්සේ ඒක පාරිභෝගිකයන්ට පත් කරන ඒ ක්‍රියාවලිය තනිකර මෙහෙවන්නේ ව්‍යාපාරයෙන් ගත්තොත් මාර්කටිං අලෙවි අංශය. ඒතර අලෙවිකරණය කියන්නේ ඇත්තටම මේ පාඩම් එකේ තියෙන පොද පාඩමක්. ඔබ මේක පොදට හරියටම ඉගෙන ගත්තොත් දරුවනේ ඔබට ඉස්සරහට ගොඩාක් පොද ආදායමක් ලබන්න පුළුවන් සහ මුදල් ලබන්න පුළුවන් පොද ශ්‍රේෂ්ඨයක් තමයි අලෙවි කළමනාකරණය. මේකට සමහර වෙලාවට මේකේ ආදායම ඉපෙන්නේ සීමාවක් නෑ. අන්ලිමිටඩ් විදිහට ඔබට ආදායම ඉපයන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට ඒකදී ඔබේ අම්මා තාත්තා සමහරවිට ඔබේ අයියා අක්කා අලෙවිකරණයට අදාළ ශ්‍රේෂ්ඨවල නිරත වෙනවා. ඉතින් ඒක මේ ශ්‍රේෂ්ඨ ඇතුලේ තියෙන ලොකු දැවැන්ත ශ්‍රේෂ්ඨයක් කියන එක තමයි මතක් කරගන්න. හරි. 14 වෙනි අලෙවි කළමනාකරණය ඊළඟ 15 වෙනි පාඩම දරුවෝ ලියගන්න මූල්‍ය කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය. ඒක තමයි ඔබට ඉගෙන ගන්න තියෙන 15 වෙනි පාඩම. මූල්‍ය කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය. ඊළඟට දරුවනේ 16 වෙනි පාඩම ලියගන්න මානව සම්පත් කළමනාකරණය.
මානව සම්පත් කළමනාකරණය. අපි කියනවා human resource management. ඔයගොල්ලෝ සමහරවිට HRM කියලා ඒ වචනේ අහන්නේ. මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය. හරි. ඊළඟ ධර්මයේ 17 වෙනි පාඩම තියාගන්න. 17 වෙනි පාඩම තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතිය. ඊළඟ අවසාන 18 වෙනි පාඩම ධර්මයේ තියාගන්න. 18 වෙනි පාඩම ව්‍යාපාර සැලසුම්. ව්‍යාපාර සැලසුම්. ව්‍යාපාර සැලසුම්. ව්‍යාපාර සැලසුම්. හරි. එතකොට ධර්මණේ ඔයාලට විෂය නිර්දේශය ඇතුලේ ඉගෙන ගන්න තියෙන මේ පාඩම් හත තමයි අපිට මේ මාස 3 ඇතුලේ අව කිරීමක් කරන්න තියෙන්නේ. එතකොට ධර්මණේ මේ දැනට අපි මේ ක්ලාස් එක පැය දෙකක් විදිහට තමයි යන්නේ. ඉස්සරහට මේකේ කාල සීමාව ටිකක් වැඩි කරලා ඔබට මේ පාඩම් වලට අදාළ ටික අපි තමත් මේකෙන් කතා කිරීමක් සිදු කරනවා. හරි. එතකොට ධර්මණේ ටියුට් එක අපි හැමෝටම අපිට ගන්න තියෙන්නේ. චැට් එකේ දාන්න අපිට නැති ටියුට් එක හැමෝටම විශ්වාස කරනවා ටියුට් එක අපිට නැති. ටියුට් එක වැඩි කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මෙසේජ් එකක් දාලා ටියුට් එක ඉගෙන ගන්න පුළුවන්. ගෲප් වල ඒ සියලු නිබන්ධන ෂෙයා කරලා තියෙනවා. හරි. එතකොට ධර්මනේ අන්න ඔය ටික තමයි මට කියන දෙන්නේ තියෙන්නේ. පළවෙනියෙන්ම කළමනාකරණය පාඩම් 7ක් ඔබට මේ විෂය නිර්දේශය ඇතුළේ තියෙනවා කියලා මතක තියාගන්න. හරි. එතකොට ධර්මනේ අද අපි එකෙන් පටන් ගන්නේ ඔබේ පළවෙනි පාඩම කළමනාකරණය හැඳින්වීම කියන පාඩම. හරි. එතකොට ටියුට් එක ලැබිලා ඇති. ටියුට් එකේ පළවෙනි කොටස තියෙන්නේ පළවෙනිම තියෙන්නේ ඔබට කළමනාකරණය හැඳින්වීම කියන කොටස. හරි. බලාගන්න හැමෝම. හරි. එතකොට ධර්මනේ මේ කළමනාකරණය නැත්නම් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා මම ඔයගලට එක එක්කෙනා ධර්මනේ විවිධ උත්තර දෙන්න. මොකද හේතුව තමයි ඔබ දන්නවා මේ කළමනාකරණය කියන්නේ කෙනෙක්ට එක නිර්වචනයක් විතරක් දෙන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. එතකොට මම ඔබෙන් අහුවොත් එතකොට දරුවනේ මම ඔබෙන් අහුවොත් මේ කළමනාකරණය ජීවිතේදී ඕන වෙනවද කියලා අහුවොත් සමහර කට්ටිය කියන්න පුළුවන් ඔව්සේ ජීවිතය කියන්නේ හැමතැනම මොකද කළමනාකරණයක් තමයි නේද? හරි. එතකොට දරුවනේ දැන් පොඩි කාලේ නිකන් හිතන්නකෝ මම පොඩි උදාහරණයක් විදිහට කිව්වොත් මේ ඔයාලා සමහරලාට ඔයාලගේ අම්මලා තාත්තලා නේද රුපියල් සමහරලාට රුපියල් 100ක් 200ක් දැන් නම් ඉස්සර කියලා මදිනේ නේ. 100 200 ඔයාලට ගිහිල්ලා එන්නවත් මදි දැන්. ඉස්සර සමහරලාට ඔයාලට රුපියල් 150ක් 200ක් සමහරලාට දෙන්නේ. එතකොට මේ 200 දුන්නා මොකද කරන්නේ? ඔයා උදේට දවල්ට කාලා නේ. උදේට හරි උමාරි උදේටත් කාලා නේ. කොහොමරි කීයක් හරි ඉතුරු කරගෙන අන්තිමට සමහර වෙලාවට ඔයා බස් එකෙත් ඇවිල්ලා ඉතුරු වෙන රුපියල් 5නුත් සමහර වෙලාවට මොකද්ද කරන්නේ? ගෙදරදී. ඔව් මොකද්ද කරන්නේ? සමහර වෙලාවට අයිස් පැකට් එකකුත් කාලා එනවා. සමහර වෙලාවට ගෙදරදී 7-5ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි 7-5ක්වත් වැඩියෙන් වියදම් වෙලත් නැහැ. නේ? දැන් ඒ මොකක්ද ඇත්තට? ඔබ ඒ කරලා තියෙන්නේ. ඔබ ලස්සනට ඔබට හම්බුන මුදල අම්මා දුන්න රුපියල් 150 හරි 100 ඔබ ලස්සනට වියදම් කරලා අන්තිමට ඉතුරු වෙන රුපියල් 5 මොකද කරේ? අයිස් පැකට් එකකුත් කාලා ආවනේ දරුවෝ. ඒක තමයි ඔබ කරේ. එතකොට ඔබට මතක ඔබ නොදැනුවත්වම දරුවෝ ඇත්තටම මේ කරලා තියෙන්නේ මොකක්ද? කරලා තියෙන්නේ කල්පනාකරන. නේ? ඊළඟට අපි ඇත්තටම දන්නේ නැතුව කල්පනාකරන තමයි කරලා තියෙන්නේ. ඔව් ඒක ඇත්ත. නේ? දැන් ඔබ සමහරලාට දැකලා ඉදි දරුවනේ මේ සමහර කට්ටියගේ මේ සමහර ඉදිරියේ ඉවල් වල ඉඩම් ගත්තොත් දරුවනේ අක්කර ගානක්. හැබැයි ඔයා දකිද්දි සමහරවිට මේ ගෙදර කිසි පිළිවෙලක් නැති විදිහට හදලා තියෙනවා. සමහරවිට දැකලා නේද? හැබැයි සමහරවිට ඔබ ඔය Facebook එකේම පොඩ්ඩක් එහෙට මෙහෙට යද්දි ඔබ දැකලා ඇති
පර්චස් පහේ සමහරවිට පර්චස් දෙකක් මේ වෙන්න පුළුවන්. ලස්සන්ට ඒකේ නිර්මාණාත්මකව හදලා තියෙනවා. පොත ඉඩ කඩක් නැහැ. ඔබ දැකලා ඇතිනේ. සමහරවිට ඔයාලා ගෙවල් වලට ගියාමත් කියනවා මොකද? ඔබ බලන්නකො මෙච්චර වත්තක් තියාගෙන මේ මිනිස්සු හදලා තියෙන දේ. ඔබ නොදැනුවත්ම දරුවනේ ඔබ ඒ කතා කරන්නේ ඔබ මනසින් කතා කරන්නේ ඒත් වෙන කලමනාකරණය කියන්නේ. මේ මිනිස්සු කලමනාකරණය කරලා නැහැ ඉතින්. මේ මිනිස්සු කලමනාකරණය කරලා නැහැ මුට. සමහරවල්ලාට ලොකු ඉඩමක් තියාගෙන සමහර මිනිස්සු මොකද කරන්නේ? ගෙදරින් ඉවතලන අපද්‍රව්‍ය ටික එළියට යන ගමන් මොකද කරන්නේ? ඕ පාර නේ ඕ කාගේ වත්තකට එන්න ඉසික් කරගෙන යනවා. හැබැයි සමහර මිනිස්සු Tamanගේ ගෙදර තියෙන පර්චස් 4යි 5යි. පර්චස් එකක දෙක ගෙදර හදලා ඉතුරු කෑල්ලේ ලස්සනට තමන්ගේ අපද්‍රව්‍ය ටික පෝස්ට් කරලා ඒව සමහරලාට යාළගේ මන්පැල වලට දාන අවස්ථා තියෙනවා. ඔබ නොදැනුවත්වම දරුවනේ එතන කතා වෙන්නේ කලමනාකරණය. පැහැදිලි නේද? තව සමහර ළමයි මෙහෙම කියනවා. සර් බලන්නකෝ සර් පැය 24ක් තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? සර් පාඩම් කරන්න වෙලාවක් නැහැ. මම අහුවොත් ඇයිදලෝ මේ පාඩම් කරන්න වෙලාවක් නැද්ද? මෙමය සර් දැන් උදේ නැගිටිද්දි සාමාන්‍යයෙන් කීයද? 10 11 වගේ වෙනවා. නේ? ඊට පස්සේ 11ට වගේ මේ උදේට අම්මා කෑම කනවා නේ? ඊට පස්සේ තමයි සර් පාඩම් කරන්න ගන්නේ. සමහරලාට අන්තිමට ගිහිල්ලා ඔබට තේරෙනවා රෑ නින්දට යද්දි කරපු දෙයක් නැහැ. නේද? එතනදී ඔබට මිස් වෙලා තියෙන ඇත්තම දරුවනේ නොදැනුවත්ව මොන කලමනාකරණය? කාල කලමනාකරණය. නේද? ගොඩාක් දෙනෙක්ගේ ප්‍රශ්නයක් තමයි සර් කොහොමද කාලය කලමනාකරන්නේ? කොහොමද සර් මේ ටයිම් එක අපි මැනේජ් මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න මිස්. පැහැදිලි දරුවනේ. ඒ වගේම තව මම සංසිද්ධියක් කියනවා මේ සංසිද්ධිය මම කියන්නේ මේ කලමනාකරණය තමයි ජීවිතේ කියන්නේ කියන දේ වෙන්න. තව සමහර ඔබ දැකලා ඉන්න දරුවනේ මේ සමහර ගෙවල් වල අවුලේ ගත්තොත් අම්මා හම්බ කරනවා තාත්තා හම්බ කරනවා අයියා හම්බ කරනවා අක්කා හම්බ ඔක්කොම හම්බ කරලා සමහරලාට ලක්ෂ 5-6ක හොඳ ආදායමක් හම්බ. හැබැයි දරුවනේ මාසේ අන්තිමේදී මොකද වෙලා තියෙන්නේ? මුළු ගමේම ඉන්න උන්ට ණය. නේ? සමහරලාට පාරක බෑලා යන්න බෑ ණය. නේ? සමහරලාට ඔබ දැකලා ඇති සමහරලාට ගෙදර අම්මයි තාත්තයි විතරයි කරන්නේ. සමහරලාට පඩිය රුපියල් 50,000 60,000 තමයි දෙන්නම එක. හැබැයි ඔබ දැකලා ඇති මේ ගෙවල් වල මිනිස්සු ලස්සනට තමන්ගේ පඩිය කළමනාකරණය කරලා තියෙනවා. අපිට තේරෙනවද? එතනක් තියෙන්නේ කළමනාකරණය. ඒතර මතක තියාගන්න දරුවනේ අපේ මේ මුළු ජීවිතේම තියෙන්නේ සමස්තය තියෙන්නේ කළමනාකරණය. හරිද? අපි ජීවත් වෙන්නේ කළමනාකරණය නිසා. අපි හැමදේම කරන්න ඕන කළමනාකරණය නිසා. ඒක උතර මතක තියාගන්න මේක හරි ලොකු විෂය මාතෘකාවක්. එක තැනකට ලොකු වෙන මාතෘකාවක් නේ. හරි. එතකොට අපි දැන් මෙතනින් එහාට පාඩම පටන් ගමු ගත්තේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. හරි. හොඳට බලන්න. කළමනාකරණය කතා කරද්දී අපි මොකදලේ කතා කරන්නේ? අපේ ලෝකේ තියෙන ව්‍යාපාර පරිසරය කියන දේ නිතරම වෙනස්. මොකද වෙන්නේ අපේ ව්‍යාපාර පරිසරය නිතරම කියනවා වෙනස්. ඔබ දකින්නදී දැන් ව්‍යාපාර පරිසරය ගොඩක් වෙනස්. හැබැයි කොරෝනා කාලේදී ව්‍යාපාර පරිසරය තවත් වෙනස්. කොරෝනා වලට ඉස්සෙල්ලා ගත්තොත් මිනිස්සු උදේට කාලා බීලා ව්‍යාපාරික පරිසරය තවත් වෙනස්. එහෙනම් අපි හැම වෙලේම කියනවා දත්මනේ ව්‍යාපාර පරිසරය නිතරම වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒකට ලස්සන වචනයක් කියනවා. මොකක්ද? ගතික ව්‍යාපාර පරිසරය. නා දෙහිතන් අමතක කරන්න එපා. ගතික කියන්නේ දත්මනේ හැම වෙලේම වෙනස් වෙන ව්‍යාපාර පරිසරය. ගතික ව්‍යාපාර පරිසරය. ගතික ව්‍යාපාර පරිසරයක් ඇතුළේ නැතුනේ ඕනෑම සංවිධානයක්. මොකක්ද සංවිධානයක් කියන්නේ? මම ඒ විශ්වාසයට කතා කරනවා. සංවිධානයක් කියන්නේ දරුවනේ. ඔබ දන්නවා පුද්ගල කිහිපයක් එකතු වෙලා හැදුණු එක කණ්ඩායමක්. නේ? දැන් ඔබ අහලා තියෙන LTT සංවිධානය. පාසල. ඒ වගේම ඔබ ගත්තොත් ඔය සමූහකාර සංවිධාන. ඔය ඔක්කොම සංවිධාන. එකද සමූහයක් එකට එකතු වෙලා යම්කිසි පොදු අරමුණක් වෙනුවෙන් හදාගත්තු ඒකද. එහෙනම් කළමනාකරණය කියන්නේ දරුවනේ ගතික ව්‍යාපාර පරිසරයක් තුන හැම සංවිධානයකම අපි ඉස්සරහට කතා කරනවා දරුවනේ අරමුණු සහ පරමාර්ථ තුන. මොනවද අරමුණු මොනවද පරමාර්ථ කියලා අපි ඉස්සරහට කියනවා. මේ හැම වචනෙම ඉස්සරහට කතා කරනවා. ව්‍යාපාර පරිසරයක් තුළ හැම සංවිධානයකටම තියෙන අරමුණු සහ පරමාර්ථ එකට ගන්න දරුවනේ සංවිධානයේ සතුව තියෙන සංවිධානයේ සතුව තියෙන සම්පත් ක්‍රම දෙකකට තමයි උපයෝජනය. එකක් කාර්යක්ෂමයි. අනිත් එක අපි කියනවා සඵලදායී. කාර්යක්ෂමව නැත්නම් සඵලදායී. මෙහෙම යොදවන ක්‍රියාව අපි මේ කළමනාකරණය. හරි. මේක කියන්න ඕනේ ඔයාලට එකපාරටම උපදේශයක් එන්න නැතුව ඇති. මොකද මේකේ සමහර වචන ඔයාලා දෙමළ වගේ. උපදේශ කාර්යක්ෂම. උපදේශ සඵලදායී.
ඒව ඉස්සරහට අපි ඔක්කොම කතා කරමු. අපි දැනට මතක තියාගමු කළමනාකරණය කියන කැප්ටර්වනේ මේ නිතර වෙනස් කරන ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයකට තියෙන අරමුණු සහ පරමාර්ථ ටික කරගන්න සංවිධානයක් සතුව තියෙන සම්පත් ටික ආරක්ෂණව සහ සඵලදායීව යොදවන ක්‍රියාවලියක් පැහැදිලිද? හරි. එහෙනම් උදේ ටියුට් එක අරගෙන ටියුට් එක ලියාගන්න ඉස්සෙල්ලා කළමනාකරණය ලියන්න දරුවනේ කළමනාකරණය කියලා ඔබේ ටියුට් එකේ ඇති ඒක ඉස්සෙල්ලා පුරවන්න ගතික ව්‍යාපාර පරිසරයක් තුළ ගතික ව්‍යාපාර පරිසරයක් ගතික ව්‍යාපාර පරිසරයක් ගතික ව්‍යාපාර පරිසරයක් සංවිධානයක ගතික ව්‍යාපාර පරිසරයක් තුළ සංවිධානයක අරමුණු සහ පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු සහ පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු සහ පරමාර්ථ අරමුණු සහ පරමාර්ථ සංවිධානයේ සතු සම්පත් සංවිධානයේ සතු සම්පත් සංවිධානයේ සතු සම්පත් සංවිධානයේ සතු සම්පත් කාර්යක්ෂමව සහ සඵලදායීව කාර්යක්ෂමව සහ සඵලදායීව කාර්යක්ෂමව සහ සඵලදායීව කාර්යක්ෂමව සහ සඵලදායීව උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය වේ. කළමනාකරණය වේ. කළමනාකරණය එතකොට දරුවනේ ඔබලා ලියන්නේ මොකද්ද කළමනාකරණය අපි හැදෙන්නීමක් කළා කළමනාකරණය මොකක්ද කියලා. හරි. ඊළඟ දරුවනේ දෙවෙනි කොටසේ තියෙනවා කළමනාකරණය පිළිබඳ ප්‍රචලිත නිර්වචනය හඳුන්වන්න කියලා. හරි. එතකොට මම ඔය වගේ ප්‍රශ්නයක් දරුවනේ දාන්න ඉතින් එක අවුරුද්දක දරුවනේ ඔයගොල්ලෝ ඉලක්කගත කරලා පරීක්ෂකවරයා ඇහුවා නිර්වචනයක් දීලා එන්න මේ වචනය කවුද කිව්වේ සහ මේක මේ කියන්නේ කියපු පුද්ගලයාව දුන්නේ නැහැ. නිර්වචනය දීලා ඇහුවා මේකේ අදහස මොකක්ද කියලා. දැන් ඔබ දැනගන්න දැන් ඔබට මම හිතන්නේ ඔබ දන්නවා දැන් ඔබේ ව්‍යාපාර අධ්‍යයනය සබ්ජෙක්ට් එක ඇතුළේ කරනෝනේ ගොඩාක් නිර්වචන තියෙනවා. එක එකනා දුන්න නිර්වචන. එතකොට ඒවල අදහස ටිකක් දැනගෙන ඉන්න මොකද අහන්න පුළුවන්. දැන් ඔයාලා මතකදී ඔයාලා මුලින් පාඩම් වල ඉගෙන ගෙනාවා ව්‍යාපාර සමාජවත් නිසා. ඒ පාඩමේ මතකදී මම නිර්වචන දීලා ඇති තාම ඔයගොල්ලෝගේ ක්ලාස් එක කරගෙන යන ගමන්
ඒවල සමාජවාදීන් කියන්නේ මොනවද? ඒගොල්ලෝ නිර්වචන ඒවා චුට්ටක් මතක තියාගන්න. ඊළඟට ඒ වගේ සියලු පාඩම් වල සමහර පුද්ගලයෝ දීපු නිර්වචන තියෙනවා. ඒවා චුට්ටක් පාඩම් කරගන්න සහ ඒවල අදහස මතක තියාගන්න. විභාගෙදී අහන්න පුළුවන් මේ මොකක්ද? හරි. එතකොට දරුවනේ මතක තියාගන්න මේ කළමනාකරණයේදී එක උරුද්දක අහලා තියෙන එක නිර්වචනයක්. මෙන්න මේ. පහළට කළමනාකරණය කියන්නේ අන් අය ලවා කළමනාකරණය කරගෙන අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය. අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය. විභාගයේ හවුවා මේකේ අදහස. අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය නම් මොකක්ද ඒකේ අදහස? මොකද්ද දරුවනේ අදහස? උඹලගේ අදහසක් තියෙනවා නම් දාන්න බලන්න chat එකේ. අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා එක සැරේක පරීක්ෂාවල ඇහුවා. මොකක්ද ඒකේ තියෙන්නේ? අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව මොකක්ද දරුවනේ අදහස? ඔව්. ඒ කියන්නේ හරි මම අදහස කියලා දෙන්නම්. අන්න අය ලවා වැඩ කරවා ගැනීම කලාව කියන්නේ දැන් පොදුම උදාහරණයක් ගන්න දරුවනේ ඔයාව පන්තියේ නායකයෙක් කරා කියනවා. එතකොට ඔයා දන්නවා ඔයාගේ පන්තියේ ඉන්නවා එක එක ජාතියේ යාළුවෝ. නේද? සමහර යාළුවෝ මොකද්ද? කිව්වම දෙයක් අහන සෙට් එකක්. සමහර සෙට් එකක් ඉන්නවා කිව්වම නාහට අහන්නේ සෙට් එකකුත් ඉන්නවා. මෙලෝ දෙයක් කිව්වම ඔයා කිව්වම අහන්නේ නැහැ. එතකොට හැබැයි ඔයා නායකයෙක් විදිහට පත් කරොත් දරුවනේ ඔයාට දැනගන්න ඕන ඔයා නායකයෙක් විදිහට ඔයාගේ පොදට අහන සෙට් එකත් කළමනාකරණය කරගන්න දැනගන්න ඕන. ඔයාගේ කියන දේවල් අහන්න නැති කට්ටියවත් කොහොමරි ෂේප් එකේ වැඩ කරව ගන්න ඔයාට දැනගන්න ඕන. අන්න ඕක තමයි ධර්මනේ අපි කළමනාකරණය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අන් අයලව වැඩ කරව ගන්න ඕන. ඒක ඇත්තටම ගත්තොත් හරියට ගත්තොත් ආර්ට්. ආර්ට් එකක් කියන ධර්මනේ හැම මිනිස්සෙකටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඔබ දන්නවනේ කලාව කියනවල සමහර දේවල් හැමෝටම කරන්න බෑ. නේ? චිත්‍ර අදින්න කියන එක හැමෝටම බෑ. නටන්න කියන එක හැමෝටම. හැබැයි හැමෝටම කලාව පිළිහිටවන්න තියෙනවා. ඒක හරි. හැබැයි දරුවනේ ඇත්තටම මේ පුද්ගලයන්ව කළමනාකරණය කරනවා කියන්නේ ඒකත් නිකන් කලාවක්. හැබැයි ඒක දැන් මේ දැන් පුද්ගලයන් ලවා වැඩ කරවා ගැනීමේ කලාවනේ කළමනාකරණය කියලා කියන්නේ. ඒ වැඩ කරවා ගැනීමේ කලාව එක එකනට වෙනස් වෙනවා. නේද? දැන් සමහර දෙනෙක් සමහර කට්ටියගෙන් වැඩ කරගන්නේ මොනවා කියලාද? ටිකක් කෑ ගහලා තමයි වැඩ කරන්නේ. සමහර කට්ටිය සමහර පුද්ගලයන්ගේ වැඩ කරවා ගන්නේ අනේ හරි වැඩි කෑ ගහන්නේ කරන්නේ නැතුව නේ? අන්න එහෙම තමයි වැඩ කරවා ගන්න. ඒ හින්දා ඔබ දන්නන්න ඕන කොහොමද ඔබ වැඩ කරවන්නේ. කියන්නේ ඔබ නායකයෙක් විදිහට ඔබට පුළුවන් වෙන්න ඕන පුද්ගලයන් ලව වැඩ කරවන්න. එතකොට ඒ වැඩ කරවා ගැනීම සමාජයට කෙනෙක් ඈ ගහලා කරලා වෙන්න පුළුවන්. තව කෙනෙක් උදට කියලා වෙන්න පුළුවන්. කොහොම හරි ඔබට පුළුවන් වෙන්න ඕන ඔබේ යාළුවව කළමනාකරණය කරන්න. එතකොට කළමනාකරණය කියන්නේ කෙනෙක්ගේ නිර්වචනය කරලා ගන්නවා අන්න අය ලව වැඩ කරවා ගැනීමයි කළමනාකරණය කියන්නේ. අපි නිර්වචනය ලියගමු. ලියගන්න අන් අය සමග අන් අය සමග අන් අය සමග අන් අය සමග අන් අය ලවා අන් අය සමග අන් අය ලවා අන් අය සමග අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව වැඩ කරවා ගැනීමේ කලාව වැඩ කරවා ගැනීමේ කලාව වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කළමනාකරණය චුට්ටක් පල්ලෙන් ධර්මනේ ලියාගන්න පොඩ්ඩක් ලකුණට වෙන්න ඒක කියපු පුද්ගලයා කිව්වේ මේරි පාකර් ෆොලට් කියන පුද්ගලයා. මේරි පාකර් ෆොලට් කියන පුද්ගලයා. මේරි පාකර් ෆොලට් කියන පුද්ගලයා. එයා තමයි මේ වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා කියන්නේ. හරි. ඊළඟ දරුවනේ ඒකේ අදහසක් අපි චුට්ටක් කියමු. පුද්ගලයන් ලවා පුද්ගලයන් සමග
කාර්යයන් සිදු කරන්නේ කෙසේද යන්න 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 මෙම සංකල්පයෙන් කියවේ. මෙම සංකල්පයෙන් කියවේ. පුද්ගලයන් ලබා වැඩ කරවා ගන්න මෙම සංකල්පයෙන් කියවේ. සෑම විටම කලමනාකරු ඒකටම ලියාගන්න සෑම විටම කලමනාකරු සෑම විටම කලමනාකරු කාර්යයන් ඉටු කරන්නෙකු නොව කාර්යයන් ඉටු කරන්නෙකු නොව කාර්යයන් ඉටු කරන්නෙකු නොව කාර්යයන් ඉටු කරවා ගන්නෙකි කාර්යයන් ඉටු කරවා ගන්න කාර්යයන් කරනන්නේ නෙමෙයි එයා කාර්යය හැම වෙලෙම ඉටු කරවා ගන්න එක කියලා තමයි කියන්නේ. සම විටම කලමනාකරු කියන්නේ කාර්යයන් ඉටු කරන්නෙකු නොව කාර්යයන් ඉටු කරවා ගන්න. ඒකටම ලියන්න ඒ සඳහා නිශ්චිත රටාවක් නොවේ. ඒ සඳහා නිශ්චිත රටාවක් නොවේ. ඒ සඳහා නිශ්චිත රටාවක් නොවේ. මම කිව්ව දරුවනේ නිශ්චිත රටාවක් නැහැ. එක්කෙනෙක් එක විදිහට කළමනාකරණය කරනවා තව කෙනෙක් තව විදිහට කළමනාකරණය කරනවා. නිශ්චිත රටාවක් නොමැත. අවස්ථාව අනුව විවිධ ක්‍රම ඔස්සේ පුද්ගලයන්ගෙන් වැඩ කරවා ගන්න. වැඩ කරවා ගන්න. එතකොට දරුවනේ අපි ඔය කතා කරේ කළමනාකරණය සම්බන්ධව මේරි පාකර් පුලට් කියලා කියපු නිර්වචනය. ඒක චුට්ටක් මතක තියාගන්න. විභාගෙදී ඕක අහලා තියෙනවා 2018 අවුරුද්ද මෑත කාලේ විභාගයේ ඔය ප්‍රශ්න තමයි වලට මම දුන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ආයෙත් මේක මේ විදිහටම අහන්න තමයි. හරි. ඊළඟට දරුවනේ ඔයාලට තියෙනවා කළමනාකරණයේ න්‍යාය පියාල දෙන්නෙක් ගැන කතා කරන්න තියෙනවා. හරි. බලගන්නකෝ දරුවනේ. එතකොට කළමනාකරණය ගත්තොත් අපි වර්තමානයේ කතා කරන දරුවනේ නූතන කළමනාකරණය ගැන තමයි කතා කරන්නේ. ගොඩක් වෙලා. මේ දවස්වල කතා කරන මේ මැනේජ්මන්ට් කන්සෙප්ට් අපි කියන්නේ නූතන කළමනාකරණය ගැන කතා කරනවා. එතකොට හොඳට මතක තියාගන්න විභාගයේ යන්න පුළුවන් නූතන කළමනාකරණයේ පියා කවුද? නූතන කළමනාකරණයේ පියා මතක තියාගන්න. හෙන්රි ෆෙයෝල් කියන පුද්ගලයා තමයි නූතන කළමනාකරණයේ පියා. හෙන්රි ෆෙයෝල්. ලියාගන්න හෙන්රි ෆෙයෝල්. ඒතර අපි ගොඩාක් වෙලාවට ඉස්සරහට කතා කරනවා මේ හෙන්රි ෆෙයෝල් කියන පුද්ගලයා කියන වචන ගොඩාක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක. ලියාගන්න නූතන කළමනාකරණයේ පියා හෙන්රි ෆෙයෝල්. හෙන්රි ෆෙයෝල්. ඊළඟට යටින් තියෙනවා දරුවනේ විද්‍යාත්මක කළමනාකරණය. කියන්නේ අපි ඉස්සරහට කතා කරනවා සමහර වෙලාවට මේ කළමනාකරණය ඇතුලේ තියෙනවා විවිධ විද්‍යාත්මක සංකල්ප. ඒවා ගැන කතා කරන්නේ විද්‍යාත්මක කළමනාකරණය කියා F.W. Taylor. F.W. Taylor. මේ නම් දෙකම ලියන්න ඔයාලට ඉන්නවා. මේ දෙක විශේෂයෙන් මතක තියාගන්න විභාගදී ඉතිරි ප්‍රශ්නයක් ඇතුලේ අහන්න පුළුවන්. F.W. Taylor. F.W. Taylor. එහෙනම් ආයෙ මතක තියාගන්න නූතන කළමනාකරණයේ තියා හෙන්රි ෆෙයෝල් විද්‍යාත්මක කළමනාකරණයේ තියා කවුද දරුවනේ? කවුද? F.W. Taylor කියන පුද්ගලයා. හරි. එතකොට දැනට මැච් එකක් යනවා නේද දරුවනේ? මැච් එකේ දැනට ස්කෝර් කාඩ් එක දැනට 104යි ශ්‍රී ලංකාව විකට් 5යි. මුළු රටනම නේ එකම වැඩ කරන එකම රාජපක්ෂ උඹ දැකලත් ඇති. වානුක රාජපක්ෂයෙන් ක්‍රීඩා කරනවා. අන්තිම 30ක් ඊළඟට වනිදු වසරක් කියලා. නැට්ටේකුත් ගියා පන්තියේ. හරි අපි බලමු නේ ලංකාවට ජයග්‍රහණය හම්බෙයිද කියලා. ඕවර්ස් 13ක් දැනට ගිහින් තියෙනවා මොකද? මැච් එක බලාගන්න මැච් එක කියන්නේ ලොකු අවධානයක් මැච් එකට දෙන්න එපා. ඒකට පාඩම් කරන ටික නැති වෙයි. මේකත් ඔළුවේ තියාගෙන වැඩේ ගේම ගහගන්න. හරිද? මැච් එක බලන්න ඉන්න.
හරි. ඊළඟ දරුවනේ අපි යමු ඊළඟ concept එකට බලා ගන්න. දැන් අපි කළමනාකරණය හැදෙන්න ඕනේ දරුවනේ. මේ කළමනාකරණය ඇතුලේ සංකල්ප ගොඩාක් කතා කරනවා. ඒව ඔයා ටිකක් අහලා පුරුදු නැති සංකල්ප. ඒව දැන් අපි එකින් එක කතා කරන්න එන්න. එතකොට ඒකේ කතා කරන්න ඉක්මනට පස්සේ ඔයාට මේ නිර්වචන තේරෙන්නේ. මොකද්ද කළමනාකරණය කියන්නේ කියලා. හරි. පළවෙනි දරුවනේ අපි කතා කරා ගතික ව්‍යාපාර පරිසරය. ඒක මම හිතන්නේ ඔයාලට මම කියලා දුන්නා. මොකද්ද ගතික ව්‍යාපාර පරිසරය? ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ දරුවනේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ව්‍යාපාර පරිසරය. ඒක අද තියෙන විදිහට නෙමෙයි හිත තියෙන්නේ, හිත තියෙන විදිහට නෙමෙයි අනිත් තියෙන්නේ. ඒක නිතරම වෙනස් වෙන්න පුළුවන්. විවිධ කාරණා නිසා. නේද? දැන් මම කිව්ව උදාහරණ පහුගිය දවස්වල දරුවනේ ව්‍යාපාර පරිසරය වෙනස් වුණේ කොරෝනා නිසා. නේ? ඊළඟට දැන් ඔය පහුගිය දවස් ටිකේ අරගලය වල. ඒ වගේම රටේ මේ වගේ ව්‍යාපාර පරිසරයක බලපාන හේතු ගොඩක් තියෙන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලා ගතික ව්‍යාපාර පරිසරය කියන තැන නිර්වචනය ලියාගමු. විවිධ අවස්ථාවන්හි විවිධ අවස්ථාවන්හි විවිධ අවස්ථාවන්හි විවිධ අවස්ථාවන්හි සර් ටිකක් ඇහෙනව මදි කියලා දාලා තියෙනවා. ඇහෙන්නේ නැද්ද උනේ? මොකද? දැන් බලන්න ඇහෙනවද කියලා? මම හිතන්නේ දැන් ඇහෙනව ඇති. chat එකේ දාන්න බලන්න ඇහෙනවද? දැන් පැහැදිලිද මේ කියන දේ? හරි ඇහෙනව ඇති මම විශ්වාස කරනවා ඇහෙනව ඇති හැමෝටම ඇහෙනව ඇති එහෙම නැති කෙනෙක් ඉන්නවා දාන්න තාමසල ඇහෙන්නේ ඇහෙනව නේද? හරි. එතකොට දරුවනේ ඒ සාධු ලැබෙනවා හැමෝටම එහෙම ප්‍රශ්න තියෙනවද දරුවනේ? සද්ද අඩු අඩු වෙලා වගේ දැනෙන්නේ නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැද්ද කොහොමද? හරි. හරි. අපි යමු දරුවනේ කොටසෙද ගතික ව්‍යාපාර පරිසරයේ මම හිතන්නේ ඒක අපි ලියාගත්තා. ලියාගමු හැමෝම විවිධ අවස්ථාවන්හි විවිධ අවස්ථාවන්හි විවිධ අවස්ථාවන්හි විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීම වලට භාජනය වෙමින් නිරන්තර වෙනස් වීම වලට භාජනය වෙමින් නිතර විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීම වලට භාජනය වෙමින් පවතින අභ්‍යන්තර හා බාහිර පරිසරය අභ්‍යන්තර හා බාහිර පරිසරය අභ්‍යන්තර හා බාහිර පරිසරය ගතික ව්‍යාපාර පරිසරය ගතික ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වීම වලට ලක් වෙන පරිසරය තමයි අපි කියන්නේ ගතික ව්‍යාපාර පරිසරය. නැවත මම මුලින් ඉඳන් කියන නිර්වචනය ලියාගන්න බැරි කෙනෙක්ට විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීම වලට භාජනය වෙමින් පවතින අභ්‍යන්තර හා බාහිර පරිසරය ගතික ව්‍යාපාර පරිසරය වේ. ගතික ව්‍යාපාර පරිසරය. හරි. ඒ ටික පැහැදිලි ඇති මොකද දරුවනේ ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ. හරි. ඊළඟට බලාගන්න ආයතන සංවිධානය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. හරි. මම හිතන්නේ දරුවනේ ඔයාලට මතකදී ඔයාලා පස්වෙනි පාඩම කියන පාඩම සංවිධානය කියන පාඩම කතා කරා නම් මේක ඇවිල්ලා කතා කරලා ඉවරයි. දැන් මම මුලදී තායි කිව්වා. ආයතනයක් නැත්නම් සංවිධානයක් කියලා කියන්නේ දරුවනේ කිසියම් වූ පොදු අරමුණක් දුරු කරගන්න
පුද්ගල සමූහයක කිසියම් පොදු අරමුණක් ඉදු කරගන්න පුද්ගල සමූහයක එකතුවකට තමයි අපි කියන්නේ දරුවනේ සංවිධානයක් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ඇත්තටම දරුවනේ අපේ රටේ ওই කුරිරු යුද්ධයකට වාජනය වුණු LTT සංවිධානය යාළගේ අරමුණ පොදු අරමුණ. ඒගොල්ලෝ කොහොම එකතු වෙලා මොකද කරේ? අපේ රටේ උතුරු පැත්ත ඒක අල්ලගන්න තමයි ඒගොල්ලෝ try කරන්නේ. එතකොට පොදු අරමුණක් වෙනුවෙන් තමයි මේ පුද්ගල සමූහයකට එකතු වෙන්නේ. අන්න එහෙමකට අපි කියනවා සංවිධානයක් කියලා. නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමෝපකාර සමිතියක් ගොඩක් වෙලාවට පොදු අරමුණක් තමයි යාළගේ සමාජ සුබසාරය. හැමෝටම අඩු මිලකට භාණ්ඩ සේවා සපයලා පොදු දේවල් කරලා පොදු අරමුණක් වෙනුවෙන් ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අන්න ඒ වගේ එකට කියනවා මේ සංවිධානයක් කියලා. එතකොට මතක තියාගන්න සංවිධානික ලක්ෂණ තුනක්. ප්‍රධාන ලක්ෂණ තුනක්. එකක් තමයි මම කිව්වා පොදු අරමුණක් කියලා. පොදු අරමුණක් නේ. දෙක තමයි දරුවනේ පුද්ගලයන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා පොදු අරමුණක් කියනවා පුද්ගලයන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා ඉන්නේ. තුන්වෙනි එක තමයි සංවිධාන ව්‍යුහයක්. ඒක හොඳට මතක. සංවිධාන ව්‍යුහයක් කියනවා දරුවනේ කියන්නේ ඒ සංවිධානයේ හැදිච්ච දරුවනේ ස්ට්‍රක්චර් එකක්. නේ. ඒ උදාහරණයක් ගත්තොත් පාසල කියන සංවිධානය ගත්තොත් උඩින්ම ඉන්නවා විදුහල්පති. ඊළඟට උප විදුහල්පති. නේ නැත්නම් නියෝජ්‍ය විදුහල්පති. ඊළඟට අංශ භාර, පන්ති භාර. හැදිච්ච විදියක් තියෙනවානේ. ඒකට හැම සංවිධානයකම තියෙන එකක් පොදු භාර. පොදු අරමුණක් තියෙනවා, පුද්ගල සංවිධානයක් තියෙනවා. ඒ වගේම හැදිච්ච විදියක් සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ඔයාලට ඔය කියන දේවල් අපහැදිලි දාන්න තියෙන දරුවනේ chat එකේ දාලා අන්තිමව සර් අපහැදිලි කරනවා. ලියාගන්න අපි ආයතනය නැත්තම් සංවිධානය. පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා 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 පුද්ගල සමූහයකගේ එකතු පුද්ගල සමූහයකගේ එකතු පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා පුද්ගල සමූහයකගේ එකතුව සංවිධානයක් ලෙස හැදේ. පුද්ගල සමූහයකගේ එකතුව සංවිධානයක් ලෙස හැදෙන්නේ. 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 ඒකටම ලියාගන්න දරුවනේ සංවිධානයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ තුනක්. සංවිධානයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ තුනක්. සංවිධානයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ තුනක්. ඔය ලක්ෂණ තුන හොඳට පාඩම් කරගන්න. විභාගයේ අහන්න පුළුවන්. ප්‍රධාන ලක්ෂණ තුනක්. එක දිගට ලියාගත්තත් කමක් නැහැ. එක ලියාගන්න පොදු අරමුණක් තිබීම පොදු අරමුණක් තිබීම පොදු අරමුණක් තිබීම දෙක පුද්ගලයන් සම්බන්ධව සිටීම පොදු අරමුණක් තිබීම දෙක පුද්ගලයන් සම්බන්ධව සිටීම පුද්ගලයන් සම්බන්ධව සිටීම තුන සංවිධාන ව්‍යුහයක් සංවිධාන ව්‍යුහයක් සංවිධාන ව්‍යුහයක් සංවිධාන ව්‍යුහයක් ලැබෙන්නේ. හරි. එතකොට දරුවනේ මොකද මතක තියාගන්න ඒක තමයි අපි කතා කරන්නේ සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා කියන්න කිසියම් පොදු අරමුණක් ඉටු කරගන්න පුද්ගල සමූහයක් එකට එකතු වෙලා ඉන්නවා නම් අපි කියනවා සංවිධානයක් කියලා. පැහැදිලි ඇති සංවිධාන වලට උදාහරණ මොනවද කියන්නේ කියන්නේ පාසල උදාහරණ ඕනනම් දාගන්න පාසල තමා ඕන එකක් වලට ගන්න පුළුවන්. ඊළඟට රතු පුරුෂ සංවිධානය ඒවා උතුම් සංවිධාන සමූපකාර සමිතිය ඒ උතුම් සංවිධාන තමා දාලා ලියන්න. උදාහරණ ටිකක්. හරි. එතකොට දරුවනේ අපි දැන් ඔන්න අපේ මේ ව්‍යාපාර කළමනාකරණය කියන මේ නිර්වචනය ඇතුලේ කතා කරපු ප්‍රධාන සංකල්ප ටිකක් කතා කරේ. එකක් තමයි ගතික ව්‍යාපාර පරිසරයේ ඊළඟට ආයතන. ඊළඟට වැදගත් සංකල්ප දෙකක් එන්නේ. එකක් තමයි දරුවනේ පරමාර්ථ අනිත් එක තමයි අරමුණ. නැත්තම් ඊළඟ. හරිද? මේක හොදට චුට්ටක් දැනගන්න දරුවනේ මේක ළමයි ගොඩක් තැන්වල වරද්ද ගන්න දැන්. ඒ වරද්ද ගන්න ඇයි කිව්වම දරුවනේ ඔයාලා සමහරවිට ඔය දැන් පරණ පාස් පේපර් එකකින් කරලා බැලුවොත්
ඒවල උත්තර බලද්දී ටිකක් සැලකිලිමත්ව බලන්න. මොකද හේතුව තමයි මම මේ කියන්න මේ කතා කතන්දරේ කතා කරලා ඉවර වෙනවා. ඒක ඔයාලට අඳුරලා දෙන්න. හරි. කියන්න බලන්න පරමාර්ථ කියන්නේ මොනවද? chat එකේ දාන්න බලන්න. ගන්න කෙනෙක් ඉන්නවා නම් පරමාර්ථ අරගෙන. මේක ඉස්සෙල්ලත් ඔයාලා ඉගෙනගෙන කියන්න. මතක නම් අරමුණු සහ පරමාර්ථ දාන්න බලන්න chat එකේ අරමුණු කියන්නේ මොනවද? පරමාර්ථ කියන්නේ මේක ඔයාලගේ පළවෙනි පාඩම හරියට කරලා තියෙනවා නම් ආවර්තය දෙකක් අතරුනේ පළවෙනි පාඩේ මේව කතා කරලා තියෙනවා. මොනවද අරමුණු මොනවද පරමාර්ථ? දාන්න බලන්න chat එකේ මොනවද අරමුණු මොනවද පරමාර්ථ? නැත්නම් විදුලාලේදී විදුලේ හරි ලේසි දරුවනේ අරමුණු සහ පරමාර්ථ මතකද? බලාගන්න. හරි. ඒතකොට දරුවනේ දැන් මම ඔයාලගෙන් අහුවොත් දරුවෝ ඔයාලගේ මොකක්ද තියෙන අරමුණු සහ පරමාර්ථ කියද්දි ඔයාලා ওই දෙකේ වෙනස්කම දන්නේ. ඔයාලා කියන්නේ අනේ සර් මගේ නම් ඉතින් ලොකු අරමුණක් නැහැ. මොකද මේ A level ටික ගොඩ ගා ගන්න එක තමයි තියෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් සර් මගේ නම් ලොකු බලාපොරොත්තු තියෙනවා අරමුණු තියෙනවා. මට ඉතින් කවදා හරි නේ අම්මගේ තාත්තගේ තියෙන දේවල් ටික නේ පරිස්සම් කරගෙන එහෙම ජීවත් වෙන්න ඕනේ. තව කෙනෙක් කියන්න පුළුවන් සර් මට මොනවද? මට මොකද මැනේජර් කෙනෙක් වෙන්න ඕන. එක එක්කෙනාගේ එක එක දේවල් තියෙනවා. හැබැයි ඔය ඇත්තටම මේ අරමුණු සහ පරමාර්ථ වල කියන එකේ වෙනස්කම් දක්වන්නේ නැහැ. දැන් ඔයාලට තේරෙනවා ඇති දරුවනේ. මේ අරමුණු පරමාර්ථ දෙන්නේ කොටස් දෙකකින්. එකක් තමයි ඔයා කෙටි කාලීනව ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. අපි ඉවල් කියන්නේ අරමුණ නැත්නම් ඉලක්ක කෙටි කාලීන. ඒ කියන්නේ තව සතියක් දෙකක් ඇතුළත ඔයා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල් වලට අපි කියනවා අරමුණු. හැබැයි ඔයා දිගු කාලෙදී ළඟා කරගන්න. කියන්නේ අවුරුදු ගණනාවක්. ඒක වසර ගණනාවක්. දිගු කාලය කියන්නේ අපිට කියන්න බෑ. ඒක අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු 20ක් වෙන්න. එහෙනම් ඔයා දිගු කාලීනව ළඟා කරගන්න දේවල් අපි කියනවා දරුවනේ පරමාර්ථ. පැහැදිලි ඇති. ආයි කියන්න අරමුණු සහ පරමාර්ථ මේව වෙනස තමයි. පරමාර්ථ කියන්නේ ව්‍යාපාරය දිගු කාලීනව ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල්. දැන් උදාහරණයක් ගත්තොත් දරුවනේ ඔබ දන්නවනේ දැන් බිස්නස් එකක් පටන් ගත්ත ගමන් ලාභ උපරිම කරන්න බෑනේ. ලාභ ලබන්න පුළුවන්. හැබැයි ලාභ උපරිම කරන්න. විකුණුම් උපරිම කරන්න බෑ. නේද? සේවක තෘප්තිය උපරිම කරන්න. ඒ වගේ දේවල් ටික කාලයක්, දිගු කාලයක්. අන්න ඒ වගේ දේවල් වලට පරමාර්ථ. නේද? එහෙනම් ලාභ උපරිම කරන එක, ඊළඟට දරුවනේ විකුණුම් උපරිම කරන එක, ඊළඟට සේවක තෘප්තිය උපරිම කරන ඒවා. ඒවා ටික කාලයක් යනවා සිද්ධ කරගන්න. අපි ඒවලට කියනවා පරමාර්ථ කියලා. හැබැයි අරමුණු කියන්නේ ව්‍යාපාරයක් කෙටි කාලයක් ඇතුලේ සිදු කරන්න බලාපොරොත්තු වෙන දේවල්. උදාහරණයක් ගත්තොත් ලබන සතිය වෙන විට විකුණු 120ක් වැඩි කරනවා. ලබන සතියනේ විකුණු 120ක් නේ. ඒවා කෙටි කාලෙකට. ඒවලට අපි කියනවා අරමුණු. ඉතින් දරුවනේ ඔයාලගේ 2019 සිලබස් එකට ඉස්සෙල්ලා සිලබස් එක ගත්තී මේ දෙක මාරු වෙලා තියෙනවා. අරමුණු ඉලක්ක කිව්වේ දිගු කාලීන ඒවා පරමාර්ථ කිව්වේ කෙටි කාලීන. ඒ හින්දා ඔය පරණ සිලබස් එකේ කරලා ඔයාලා ප්‍රශ්න එහෙම කරද්දි පොඩ්ඩක් පරිස්සමෙන් ඉඳ කරන්න. මොකද දැන් අලුත් සිලබස් එකේ චේන්ජ් එකක් එක්ක මේ දෙක වෙනස් වෙලා තියෙනවා. දැන් පරමාර්ථ දිගු කාලීන දේවල් අරමුණු කියන එකනේ කෙටි කාලීනව වැඩ කරන්න බලන්න. පැහැදිලි නේද? මේ දෙක හොඳට මතක තියාගන්න. ඔයාලගේ පළවෙනි පාඩමේ මේවා කතා කරන්න තියෙන්නේ එහෙම. හොඳට මතක තියාගන්න. හරි. අපි ලියගමු දරුවනේ ඉස්සෙල්ලාම ඔබට තියෙන්නේ මම හිතන්නේ පරමාර්ථ. ලියගන්න. ව්‍යාපාරයක් දිගු කාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් දිගු කාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන ව්‍යාපාරයක් දිගු කාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන පරමාර්ථ ව්‍යාපාරයක් දිගු කාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන පරමාර්ථ. උදාහරණ ලියාගන්න දරුවනේ ලාභ උපරිම කිරීම, තුමා විකුණුම් උපරිම කිරීම, ඒවා දිගු කාලයක්. ඒක සතියකින් දෙකකට වඩාත්පත් කරගන්න බෑ. සමහරවිට දුක් කාලයක් එකට බෑ. ඒක තමයි අපි කියන සාමාන්‍ය පරමාර්ථ. ව්‍යාපාරය දිගු කාලව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු
දක්වන අපේක්ෂා ලාභ උපරිම තුමා විකෘති. ඊළඟ ධර්මනේ අරමුණු නැත්නම් ඉලක්ක නිර්වචනයක් අපි දෙන්නේ ව්‍යාපාරය කෙටිකාලීන ව්‍යාපාරය කෙටිකාලීන සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන දේ ව්‍යාපාරයක් කෙටිකාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන දේ ව්‍යාපාරයක් කෙටිකාලීනව සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන දේ අරමුණු උදාහරණ ලියා ගන්න ධර්මනේ ඉදිරි වසර තුල ලාභය 105කින් වැඩි කර ගැනීම. ඉදිරි වසර තුල ලාභය 105කින් වැඩි කර ගැනීම. එතකොට ඔයාලට අධ්‍යයනය කරද්දී ධර්මනේ ඔයාලට තේරෙනවා ඒක කෙටි කාලයක්. තව ඉදිරි සති කාලයක් යනවා. හරි. මොන ධර්මනේ දැන් අරමුණු සහ පරමාර්ථ ටිකත් අපි කතා කරලා ඉවරයි. දැන් තියෙන ඊළඟ කෑල්ලට ඊළඟ කෑල්ලේ එක ධර්මනේ ව්‍යාපාර සම්පත් සහ ක්‍රියාවලිය කියන කොටස කතා කරනවා. හරි. බලාගන්න ව්‍යාපාර සම්පත් ධර්මනේ ව්‍යාපාර සම්පත් ගැන කතා කරද්දී ඒකත් ඔයාලා දැන් මේ දෙද්දී මට වඩා හොඳට දන්නවා. එකක් තමයි බිස්නස් ස්ටඩීස් වල පළවෙනි පාඩමේ ව්‍යාපාර සම්පත් ගැන කතා කරනවා. ඒ වගේම ධර්මනේ ඔයාලගේ ආර්ථික විද්‍යාව කියන ප්‍රශ්න පාඩම තුල මේව කතා කරනවා. දන්න කෙනෙක් කියන බලන්න මොනවද සම්පත් කියලා කියන්නේ? සෙට් එකේ දාන්න මොකද සම්පත් කියන්නේ? සම්පත් කියන්නේ කවුද? අල්ලපු ගෙදර අයියාද නෑ නේද? සම්පත් කියන්නේ දාන්න බලන්න chat එකේ ගන්න කෙනෙක් දැන් මෙතන 12 වසරක් කරලා ඉවර කට්ටිය ඇති නේද මම සම්පත් කියන මොනවද ඉකෝන් වලින් හරි කවන්නේ ඒ කියන්නේ තෝම කරා සම්පත් කියන්නේ හරි බලාගන්නකො කට්ටිය දාලා දෙකක් chat එකේ එතකොට දරුවනේ සම්පත් කියන්නේ මෙන්න මේ සරලව කිව්වොත් භාණ්ඩ සේවා නිෂ්පාදන ක්‍රියාවලිය භාණ්ඩයක් හරි සේවාවක් හරි කරන්නේ නිෂ්පාදනය ක්‍රියාවලිය අපි යෙදවුම් වශයෙන් භාවිතා කරන්නේ අපි යෙදවුම් විදිහට භාවිතා කරන දේවල් වලට තමයි අපි අත්හදා ගන්නේ සම්පත්. පැහැදිලි නේද? උදාහරණයක් ගත්තොත් භාණ්ඩයක් හදද්දී ඔයාලට සම්පත් ගොඩක් ඕන වෙනවනේ. භූමිය ඕන වෙනවා. ඔයාලා ඒක වල කතා කරන ප්‍රධාන හතරක් මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායික. ඔය හතර තමයි ඔයාලා ගොඩක් වෙලාවට ඉක්මන් වල කතා කරන සම්පත්. හැබැයි මතක තියාගන්න ඕනේ බිස්නස් වලදී තව තුනක්. එකක් තමයි කාලය අනිත් එක තමයි දැනුම අනිත් එක තමයි තොරතුරු. මේ බිස්නස් වලදී මේ තුන සම්පත් විදිහට තමයි අපිට තියන්නේ. එහෙනම් ආයෙ බලා ගන්න දරුවනේ සම්පත් කියලා කියන්නේ මොකක්ද? සම්පත් කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි හදන්න අපි යෙදවුම් විදිහට භාවිතා කරන දේ. ඒව යොදාගෙන අපිට භාණ්ඩයක් හරි සේවාවක් හරි හදන්න පුළුවන්. ඒ යෙදවුම් විදිහට භාවිතා කරන දේවල් ප්‍රධාන වශයෙන් හතක් බිස්නස් ස්ටඩීස් කතා කරනවා. ඉක්මන් වල කතා කරන ප්‍රධාන හතර භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. ඒකත් වීఎస్ఎల్ේ තව තුනක් තියෙනවා. එකක් තමයි කාලය. ඔයා දන්නවා භාණ්ඩයක් හරි සේවාවක් කරද්දී අපිට පුඩි කාලයක් වැය වෙනවා. ඒක යෙදවුම. දැනුම අපේ තියෙන ශිල්පීය ඥාන. නේද? ඒක අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තොරතුරු අපි ගොඩක් වෙලාවට දැන් භාණ්ඩ සේවා හදන්න මේ ඉන්ෆර්මේෂන් කියන දේ හරියට ඔබ දන්නේ නැහැ. තොරතුරු යුගයක් මේ ක්‍රියාත්මක වෙන්නේ ඔබ දන්නවා බිස්නස් ස්ටඩීස් වල මුල් කැලේ අපි කතා කරනවා. අපි හැමදේම තීරණ ගන්නේ තොරතුරු. එහෙනම් ඒ තොරතුරු කියන්නේ දැක්කේ සම්පත් කියලා. හරිද? අපි නෝට් එක දාගමු සම්පත් වල. භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යෙදවුම් වශයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යෙදවුම් වශයෙන් භාවිතා කරන දේ
භාවිතා කරන දේ සම්පත් ලෙස හැදෙන්නේ. සම්පත් ලෙස හැදෙන්නේ. සම්පත් ලෙස හැදෙන්නේ. සම්පත් ලෙස හැදෙන්නේ. උදාහරණ දුන්නේ භූමිය, භූමිය, කමාශ්‍රමය, භූමිය, කමාශ්‍රමය, භූමිය, කමාශ්‍රමය, කමා ප්‍රාග්ධනය, කමා ප්‍රාග්ධනය, කමා ප්‍රාග්ධනය, කමා ව්‍යවසායක, කමා ව්‍යවසායක. ඔය හතර තමයි ඔයාලා ආර්ථික විද්‍යාවේ කියන අදාළ සම්පත් හතර. ඒකට තව තුනක් ඇඩ් වෙනවා දැන් මේ කාලය, 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 කමා දැනුම, කමා දැනුම, දැනුම, කමා තොරතුරු, තොරතුරු. කාලය, දැනුම, තොරතුරු. පාඩම් කරගන්න මේ කාලය, දැනුම, තොරතුරු. කාලය, දැනුම, තොරතුරු. ඒ තුනම දරුවනේ අපි සම්පත් විදිහට හඳුන්වීමක් කරනවා. හරි. ඊළඟට අවසාන එක අපි කතා කරමු ක්‍රියාවලිය. ඒක ඔයාලා දන්නවා ක්‍රියාවලියක් කියන්නේ මොකක්ද? ක්‍රියාවලියක් කියලා කියන්නේ දරුවනේ දැන් ඔබ උදාහරණයක් කිව්වොත් ඔබ දන්නවා බීම් එකක් හදන ක්‍රියාවලිය එකක් මොනවද දරුවනේ? එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ තියෙනවා මොනවද බීම් එකක් හදද්දී ඔබ දන්නවා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? පළතුරු කපනවා. ඊළඟට මිශ්‍ර කරනවා. වතුර දානවා. ඔය ටිකනේ කරන්නේ. එතකොට හැම වෙලෙම හොඳට මතක තියාගන්න දරුවනේ ක්‍රියාවලියක් කියලා කියන්නේ ඒක ඇතුලේ යම්කිසි ක්‍රියාකාරකම් සමග ඇතුම් මහන ක්‍රියාවලිය ගත්තොත් ඒක ඇතුලේ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. එකක් තමයි ඇතුම් අපනවා, ඊළඟට ඇතුම් වයින්නවා, ඊළඟට උත්සන් අල්ලනවා. ක්‍රියාවන් ගොඩකකින් එකකට තමයි අපි ක්‍රියාවලියක් කියලා. එහෙනම් ක්‍රියාවලියක් කියලා කියන්නේ මුදල මතක තියාගන්න. යම්කිසි ක්‍රියාකාරකම් සමුන්නකදී ක්‍රියාකාරකම් ගොඩක එකතුවකට තමයි අපි මේ ක්‍රියාවලියක් කියන්නේ. නේද? ඔබ දන්න හැම ක්‍රියාවලියක්ම කල්පනා කරලා බලන්න ඒක ඇතුලේ කාර්යයන් ගොඩක් තියෙනවා. හරි. ඒකත් ලියාගන්න නිර්වචනය. කිසියම් වූ කාර්යයන් සමූහයක එකතුවක් කිසියම් වූ කාර්යයන් සමූහයක එකතුවක් ක්‍රියාවලියක් ලෙස හැදෙන්නේ. 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 හරි. එතකොට දරුවනේ ඕක තමයි ක්‍රියාවලිය කියලා කියන්නේ. පැහැදිලි නේද? හරි. විනාඩියක් දෙන්න දරුවනේ ඔය ටික චුට්ටක් හොදලා බලා ගන්න මොනවද මේ සංකල්ප ටික අපි කතා කරන්නේ. දැන් මම ඕගොල්ලෝ මේ බිස්නස් ස්ටඩීස් පන්තියේදී අනිත් පන්තිවලට වඩා වෙනස් වෙන්නේ. මේ ටික දැන් මම පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ආයෙ ඔයාලා නිකන් උඩුවට වැය වෙන්න ඕනේ නැහැ කාලයක් ගන්න. අදහස් ටික උඩුවට ගන්න විනාඩියක්.
එතකොට දරුවනේ ඒ ටික පැහැදිලි ඒ ටික මුල් එක ටික අපි කතා කරනවා. හරි. ඊළඟට දැන් අපි යන්නේ දරුවනේ ඔතන බලන්න ඊළඟට වැදගත් මොකද මේ කන්සෙප්ට් එක ඉගෙන ගත්තට පස්සේ ඔය කලමනාකරණය කියන ක්‍රියාවලිය ඔයාලට හොඳට උඩට යනවා. මම ඒක දැන් ඔක්කොම කියලා දුන්නාට පස්සේ ආයෙ කලමනාකරණය කියන්නේ මොකක්ද කියන එක මුලින්ම ආයෙ එන්න. හරි. එතකොට බලාගන්න වැදගත්ම සංකල්ප දෙකක් තමයි සඵලදායීත්වය අනිත් එක කාර්යක්ෂමතාවය. බලාගන්න දරුවනේ මේ වචන දෙක ඔයා සමහරවිට අහලත් ඇති. අදින් පස්සේ අමතක කරන්න එපා. බලන්න කාර්යක්ෂමතාවය. එතන කියනවා සඵලදායීතාවය. දැන් සමහර ළමයි දරුවනේ මම කාර්යක්ෂමතාවය සහ සඵලදායීතාවය යහදී කෙනෙක් කියනවා දැන් මම හවස මොකක්ද දරුවෝ සඵලදායීතාවය කියලා නිවැරදි. දැන් නිවැරදි. කාර්යක්ෂමතාවය යවුවොත් කෙනෙක් කියනවා මොකද්ද? කලියුත් පාරේ නිවැරදිව කියලා. ඒව වැරදි නෑ. ඒව ඇත්තටම දරුවනේ මේ දෙක තමයි ඔය ඊට රග කියන පුද්ගලයා දීලා තියෙන අදහස. හැබැයි මේ දෙක පාඩම් කරගන්න එපා. ඒකේ අදහස මත. මොකද මේ දෙක විතරක් පාඩම් කරගත්තොත් ළමයින්ට දෙයක් තියාගන්න. දැන් අදින් පස්සේ මතක ගන්න ඕන. හරි බේස් එකක් කතා. කාර්යක්ෂමතාවය කියන්නේ දරුවනේ බලන්න. අපි හැම වෙලේම කාර්යක්ෂමයි කියන්නේ දරුවනේ. අපි හැම වෙලේම අවම යෙදුම් ප්‍රමාණයකින් අපි උපරිම නිමවකට අදා වෙනවා. කියන එක තමයි කාර්යක්ෂමතාවයද කියන්නේ. මොකක්ද දරුවනේ කාර්යක්ෂමතාවය කියන්නේ අපි හැම වෙලේම අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවකට යනවා. දැන් සරලව කිව්වොත් අපි අවම යෙදුම් ප්‍රමාණයකින් දරුවනේ උපරිම නිමවකට යනවා කියන්නේ අපි නාස්තිය මොකද්ද කරන්නේ? අපි නාස්තියක් කරන්නේ නාස්තිය අඩු වෙනවා. නාස්තියක් නැතුව පාවිච්චි කරනකොට තමයි අපි කියන්නේ ඇත්තටම කාර්යක්ෂම. අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවකට යනවා. ඒක තමයි කාර්යක්ෂමතාවය. හරිද? ඊළඟ දරුවනේ සඵලදායීතාවය. එතන සමහරවිට පේන්නේ නැද්ද මම සඵලදායීතාවය. මොකද සඵලදායීතාවය? සඵලදායීතාවය කියන්නේ අපි අපේක්ෂිත අරමුණු වලට ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. මේක කන්සෙප්ට් දෙකක්. ගොඩක් හිතන්නේ මේක වගේ. අපේක්ෂිත අරමුණු වලට ඒ ආකාරයෙන්ම ලබා දෙන එක තමයි අපි කියන්නේ සඵලදායීතාවය කියන්නේ. හරිද? උදාහරණයක් හිතන්න ඔබ දරුවනේ අරමුණක් කරගෙන යනවා. හිතන්න A level වල A තුනක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ හරි කුඩා දිස්ත්‍රික්කෙක පළවෙනි 5 දෙනා හරි 100 දෙනා අතරට එනවා. අපි සඵලදායී කියන්නේ ඒ අරමුණට ඔයා ඒ විදිහටම යනවා. ඔබ A level වලට A තුනක් ගත්තා කියලා ඔබ සඵලදායී නැහැ. ඔබ A තුනක් කරන් ඔබ හරි අරමුණට ඒ කියන්නේ පළවෙනි 100 අතර දෙනා අතරට ඔබ ආවොත් අන්න එතනදී ඔබ සඵල. පැහැදිලිද මම කිව්වද? ආයම මොනිලර් කියන්නේ දුන්නේ කාර්යක්ෂමතාවය කියන්නේ හැම වෙලේම අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවකට යනවා. හරිද? මුලින්ම try කරන්නේ අවම ප්‍රමාණයකින් උපරිම දෙයකට යනවා. කියන්නේ සම්පත් නාස්තියෙන් දුර අපි පාවිච්චි කරනවා. සඵලදායීතාවය කියන්නේ දුන්නේ අපි අපේක්ෂිත අරමුණු වලට ඒ ආකාරයෙන්ම ලබා ගන්න කියන්නේ. මේ අපේක්ෂිත අරමුණු තියෙනවා නම් වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහටම ඒකට ලබා ගන්න. එතකොට ඔබට පේනවා ඇති කාර්යක්ෂමතාවය කියන්නේ එක සඵලදායීතාවය කියන්නේ පැහැදිලිද? අපි ඉස්සෙල්ලම මේ දෙක ලියා ගමු තමයි විපස්සනා දෙක. ලියාගමු ඉස්සෙල්ලම කාර්යක්ෂමතාවය කියන්නේ. අවම යෙදුම් ප්‍රමාණය. අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. කාර්යක්ෂමතාවය. අදින් පස්සේ මේ concept අමතක කරන්න එපා. ඒව ලේසියි අමාරුයි. අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම කාර්යක්ෂමතාවය. එනම් සම්පත් නාස්තියෙන් තොරව භාවිතා කිරීම. ඊළඟට දරුවනේ සඵලදායීතාවය කියන්නේ ඒකටම ලියන්න. අපේක්ෂිත අරමුණු වලට ඒ ආකාරයෙන්ම
අපේක්ෂිත අරමුණු වලට ඒ ආකාරයෙන් ඉහළ ගුණත්වයෙන් යුතුව ළඟා වීම ඉහළ ගුණත්වයෙන් යුතුව ළඟා වීම ඉහළ ගුණත්වයෙන් යුතුව ළඟා වීම අපේක්ෂිත අරමුණු වලට ඉහළ ගුණත්වයෙන් යුතුව ළඟා ඒ ආකාරයෙන් ඉහළ ගුණත්වයෙන් යුතුව ළඟා වීම සඵලදායීතාවය 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 හරි ඊළඟට දරුවනේ දැන් ඔයාට සමහරවිට ඔය කන්සෙප්ට් එක තාම හරියට මුලුවට ගිහිල්ලා නැහැ කියලා හිතන්න. මේ උදාහරණෙත් එක්ක බලන්න මේකෙන් හොඳට මුලුවට එන්න. ටිකක් පොඩ්ඩක් අහන්න. හිතන්න දරුවනේ හිතන්න දැන් ඔයාව ගෙනියනවා දැනකට ගෙනියලා ඔයාට කියනවා ලිපි මහන්න දෙන්න. හිතන්න ඔයා අලුත් කෙනෙක් කියලා. ඔයාට ඔයාගේ බොස් ඇවිල්ලා කියනවා ඔයාට ඕන එකක් දීලා මේකෙන් ඇඳුම් 10ක් මේකෙන් කියනවා හිතන්න වාගේ කියලා. දරුවෝ මේ ඔයා මේ රෙදි කෑල්ල අරගෙන මේ රෙදි කෑල්ල අරගෙන මේකෙන් මහන්න පුළුවන් උපරිමය මහන්න කිව්වා. හරිද දරුවනේ? උතන මේ කතන්දරේ අහගන්න. මේ කියන්නේ මේ කතන්දරේ මම මේ කන්සෙප්ට් එකම ඔයාලට කියලා දෙනවා. හරිද? ඔයාට රෙදි කෑල්ලක් දීලා ඔයාගේ බොස් කියන්නේ මේකෙන් දරුවෝ මහන්න පුළුවන් උපරිම ෂර්ට් ගන්න මහන්න කිව්වා. හරිද? හරි. දැන් හිතන්න වෙනදට මේ රෙදි කෑල්ලක් දුන්නම ඒකේ පළපුරුදු ශ්‍රමික මේ ව්‍යාපාරයේ ඉන්න පළපුරුදු ශ්‍රමිකයෙක් දරුවනේ මහන්නේ ෂර්ට් 5ක් කියලා හිතන්න. ෂර්ට් 5යි මහන්නේ පළපුරුදු ශ්‍රමික. හැබැයි දැන් ඔයා වුණ අලුතෙන් එනානේ ඔයා ආසයි මොනවද? මුස්ටි ටිකක් අඳුලා ගන්න සහ ටිකක් වැඩ දෙන්න. ඔයා මොකද කරන්නේ? මේ ඉස්සෙල්ලා මම ওই 5යි දෙන්නම් ඔන්න දැන් ඔයා මේ රෙදි කෑල්ලේ ෂර්ට් 10ක් මහන්න. ෂර්ට් 10ක්. හරි. ඔන්න දැන් සර් සතුටුයි ඇයිද? මේ මිනිස්සයා නම් වැඩේ මෙච්චර කාලයක් අලුකුණු ශ්‍රමිකයන් ඇහුවේ රෙද්දෙන් ෂර්ට් 5යි. එන්න මූ ෂර්ට් 10ක් මහුවා කියලා අලවනාකරු හරියට සතුටු වෙනවා. හැබැයි හිතන්න ඕනේ ඔයාගේ මේ ෂර්ට් 10 වෙනද කොහොමද ගියාට පස්සේ ඔයා කඩේකට ගිහිල්ලා ඔන්න දවස් දෙක තුනක් යද්දී මේ කම්පැනි පේනවා මොනවද? ෂර්ට් එක ඇදපු ගාම මොකද වෙන්නේ? පිටින් මැදින් කෑල්ලක් පිළ වෙලා යනවා. ඌ පිට නැති වෙලා යනවා ටික දවසක්. අන්න ඔන්න ඔය වගේ ප්‍රතිචාරයකට ගන්න. හරි. දැන් ඔන්න සිද්ධිය කල්පනා කරන්න. ඔයා අවම යදොම් ප්‍රමාණයකින් උපරිම නිවර්ම වෙන්න ගන්න. ඒ කියන්නේ අර පොඩි රෙදි කෑල්ලේ ෂර්ට් 10ක්. ඔයා කාර්යක්ෂම නැත්නම් කාර්යක්ෂමයි නේද? අවම යදොම් ප්‍රමාණයකින් උපරිම නිවර්ම වෙන්න. ඒ කියන්නේ ඔයා සම්පත් නාස්ති කරේ ඉන්නේ. ඔයා ඔන්න කාර්යක්ෂමයි. හැබැයි දරුවනේ අවම යදොම් ප්‍රමාණයකින් උපරිම නිවර්මකට ඔයා ගියාට ඔයා සඵලද? සඵලදායී නෑ. ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණ ඕක නෙමෙයි. ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණ තමයි දරුනේ ෂර්ට් මහලා දෙන්න ඕනේ. හැබැයි ඒක පොඩි ටිකෙන් ඒවා දෙන්න. නේද? එතකොට ඔයා කාර්යක්ෂමතාවයේ තිබ්බා ඔයා. හැබැයි ඒ වගේ සඵලදායීතාවයක් නෙමෙයි. ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණ වලට ගියේ නෑ. සමහරවිට මේ වැඩේ නිසා සමහරවිට ටික කාලයක් ඇති දරුවනේ ওই ව්‍යාපාරයේ එක මිනිස්සෙක්වත් ගම්බුර කරුවෙක් එන්නේ නැහැ. ඇයි? හැම සතියක් දෙකක් ඇති නේ එක්ක පිට නෑ එක්ක පිට උදේ ටික පිට එල්ලලා යනවා නේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔයා කාර්යක්ෂමයි. පැහැදිලි නේද දරුවනේ? කාර්යක්ෂමතාවය කියන්නේ අවමේදෝ ප්‍රමාණයක ප්‍රතික්‍රමකට යන එක සඵලදායීතාවය කියන අපේක්ෂිත ධර්ම වලට යනවා. ඒතකොට හොඳට මතක තියාගන්න කලමනාකරන මේ දෙකම තියෙනවා. සඵලදායී බව තියෙනවා තුන් කාර්යක්ෂමතාවය තියෙනවා. ෂර්ට් ටික මහන්නත් ඕන. හැබැයි මේ ෂර්ට් ටික පොඩි ටිකකට වෙන්න පැහැදිලි නේද? කාර්යක්ෂමතාවය සහ සඵලදායීතාවය කියන දෙකම තිබුණ තමයි අපි කියන්නේ එතන කලමනාකරණය කියනවා. පැහැදිලිද? එතකොට දරුවනේ ඔය අපේ කල්පනාකරණය කියන සබ්ජෙක්ට් එකේ අදහස් දක්වන ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමයි පීටර් ඩ්‍රකර් කියන පුද්ගලයා. හරිද? ඔහු දකින විදිහට ඔහු කියන්නේ ආරක්ෂමතාවය කියලා කියන්නේ කළ යුතු කාර්ය නිවැරදිව කිරීම. කළ යුතු කාර්ය නිවැරදිව කිරීම. දැන් ඒකනේ ඇත්ත කතාව නේද? ඔයාට බොස් කිව්වා මේ රෙදි කෑල්ලේ ෂර්ට් පහම පරිමේ මහන්න කියලා. ඔයා කළ යුතු කාර්ය නිවැරදිව කළා. හැබැයි ඔයා කරේ නෑ දරුවනේ සඵලදායී. ඒ කියන්නේ ඔයා කරේ නිවැරදි දෙයක්. නිවැරදි දේ කිරීම තමයි එයා කියන්නේ සඵලදායී. දැන් ඔයාලට මේක ඔක්කොම හොඳට තේරෙනවා. පැහැදිලි නේද කොහේ? එතකොට ආයෙ බලන්න කාර්යක්ෂමතාවය කියන්නේ කළ යුතු කාර්යය. ඔයාට කිව්වානේ ඔයා කරා. නේ? ඒ කියන්නේ ඔයා ඔන්න 10ක්.
කාර්යක්ෂමතාවය ඔයාලා ලැබිලා. හැබැයි ඔයා හරි දේ නෙමෙයි. වැරදි දේ නෙමෙයි. සර්ට් එකේ ක්වොලිටි අඩු නේ. එහෙනම් කාර්යක්ෂමතාවය කියන සංස්කෘතිය එකම විදිහට කලමනාකරණයක් පැහැදිලි නේද? එහෙනම් මේ දෙක උතර මතක තියාගන්න මේ කැලයක් එක වචන දෙකක් තියෙනවා. එතකොට ඔයාලගේ දරුවනේ ওই පොඩි යටින් දීලා තියෙනවා පොඩි ඕල දෙකක් ඇදලා තියෙනවා. ඒ දෙකේ මාතෘකාව ලියාගන්න එකක කාර්යක්ෂමතාවය අනිත් එකේ සඵලදායීතාවය. එකක කාර්යක්ෂමතාවය අනිත් එකේ සඵලදායීතාවය. ඊළඟට ওই කාර්යක්ෂමතාවය කියන එකේ යටින් කළ යුතු කාර්ය නිවැරදිව ඒක රූල් දෙකක් තියෙනවානේ. කළ යුතු කාර්ය නිවැරදිව කළ යුතු කාර්ය නිවැරදිව කළ යුතු කාර්ය නිවැරදිව කිරීම. එහා පැත්තේ සඵලදායීතාවය කියනකට නිවැරදි දේ කිරීම. නිවැරදි දේ කිරීම. නිවැරදි දේ කිරීම. නිවැරදි දේ කිරීම. එතන මේ බෝල දෙක ඉස්සරහා දරුවනේ ලියාගන්න මේ බෝල දෙක තියෙනවා. මේ බෝල දෙක ඉස්සරහා මෙතන ලියාගන්න. පීටර් රකර්ට අනුව නිර්වචන. පීටර් රකර්ට අනුව නිර්වචන. පීටර් රකර්. මේක ලියාගන්න. පීටර් රකර්. පීටර් රකර්ට අනුව පීටර් රකර්. එතකොට දරුවනේ ඔබට තේරෙනවා ඇති සඵලදායීතාවය කියන්නේ කාර්යක්ෂමතාවය කියන මොකක්ද කියන්නේ. හරි. දැන් හැමෝටම මේ වෙනකන් කරපු මේ කාර්යක්ෂමතාවය සඵලදායීතාවය නිර්වචන තේරුණා දරුවෝ. chat එකේ දාන්න තේරුණා නම් කෙනෙක් දාන්න දෙන්න තේරුණා නම් නැත්නම් ආයෙත් අපි කරන්නේ කියලා එකක් ගන්න. පැහැදිලිද දරුවනේ හැමෝටම? ඒ නිර්වචන දෙක. කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද සඵලදායීතාවය. හරි. ඒ දෙක ඔළුවේ තියාගෙන අපි එක්ක කරන්නේ ඔය පල්ලෙහා සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය අතර තියෙන සම්බන්ධතාවය ටිකක් බලන්න. ඒක බලා ගන්න දරුවනේ. දැන් ඕකේ ඔයාලට පේනවා ඇති ඔය පුටුවේ පළවෙනි එක තමයි කරන්නේ කෙසේද? හරිද? කරන්නේ කෙසේද? එතන උඩින් ලියා ගන්න කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය. කරන්නේ කෙසේද කියලා පුටුවක් තියෙන්නේ. ඒක උඩින් ලියා ගන්න දරුවනේ කාර්යක්ෂමතාවය. ඔය කලේ කුමක්ද කියලා තියෙනවා නේද? කලේ කුමක්ද කියලා තියෙන්නේ. එතන එහා පැත්තේ ලියා ගන්න. ඒ කියන්නේ වම් පැත්තේ වම් පැත්තේම තියෙන පුටුව තියෙන්නේ. එතන එහා පැත්තේ ලියා ගන්න සඵලදායි. කරන්නේ කෙසේද? එහා පැත්තේ කාර්යක්ෂමතාවය. හරි. එතකොට දරුවනේ ඔතන ඔය ඊළඟ පුටු නිවැරදි ලෙස වැරදි ලෙස කියලා තියෙනවා. එහා පැත්තේ නිවැරදි වැරදි ලෙස කියලා තියෙනවා. ඔය සඵලදායි කාර්යක්ෂමයි කියලා තියෙන්නේ. එතන දාගන්න එක තියෙනවා. සඵලදායි කාර්යක්ෂමයි කියලා තියෙන එතන දාගන්න එක තියෙනවා. එක කියලා රවුන්ඩ් කරගන්න. සඵලදායි අකාර්යක්ෂමයි කියලා තියෙනවා නේද? එතන දෙක දාලා රවුන්ඩ්. එතන දෙක දාලා රවුන්ඩ්. ඊළඟට සඵලදායි නොවේ කාර්යක්ෂමයි කියලා. එතන දාගන්න 3 කියලා රවුන්ඩ් කරගන්න. ඒ කුටු වල රවුන්ඩ් කරගන්න. ඊළඟට සඵලදායි නොවේ අකාර්යක්ෂමයි කියලා තියෙනවා. එතන 4 දාලා රවුන්ඩ් කරගන්න. 4 දාලා රවුන්ඩ් කරගන්න.
කොටු හතරේ 1 2 3 4 කියන දාන්න. හරි. එතකොට ඔයාලට තේරෙනවද දරුවනේ ඔතන ඔය කොටු දෙක චුට්ටක් බලා ගන්නද එතන මේ රූප සරහනේ චුට්ටක් ඒ වැරද්දක් තියෙන පොඩි දෙයක් හදන්න. අපි දැනට දරුවනේ මේ ප්‍රශ්න චුට්ටක් තියන්න. අයින් ප්‍රශ්න චුට්ටක් තියන්න. ඒකම චුට්ටක් කියලා දෙන්න ඔයාලට මේ රූප සරහන චුට්ටක් හැදෙන්න. අයින් ප්‍රශ්න දැනට තියාගන්න. අපි දැනට ඊළඟට එමු 7 වෙනි එක. 6 වෙනි එක රූප සරහන මුලින්ම දෙන්නම හදින්න චුට්ටක් වැරද්දක්. 4 වෙනි ප්‍රශ්න. හරි. 4 වෙනි දරුවනේ 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඵලදායකත්වය කියන්නේ මොකද අහගන්න. මේකත් වැදගත් කන්සෙප්ට්. ඵලදායකත්වය කියලා තියෙන්නේ මොනවද මතක් කරගන්න නැති ඔයාලා මට වඩා හොඳට දන්න හැටි ඵලදායකත්වය කියන්නේ මොකක්ද? මොකක්ද මේ ඵලදායකත්වය? දන්න කෙනෙක් දැන් බලන්න ඵලදායකත්වය කියන්නේ මොකක්ද? මෙන්න ලේසි. ඵලදායකත්වය කියලා කියන්නේ ආය අමතක කරන්න බෑ. ප්‍රතිදේන එක යෙදවමකින් ලබා ගන්න පුළුවන් නිමැවුම් ප්‍රමාණය කොච්චරද? එක යෙදවමකින් එක ඉන්පුට් එකක් දාලා අවුට්පුට් කීයක් ගන්න නේද? දැන් උදාහරණයක් හිතන්න යෙදවුම් දෙකක් දාලා අපිට 50ක නිමැවුමක් ලබා ගන්න. එහෙනම් එක යෙදවමකින් ලබා ගන්න ප්‍රමාණය වදන්නම්. හරි. හරියද? හරි. එතකොට බලාගන්න යෙදවුම් දෙකකින් අපිට නිමැවුම් 50ක් ගන්න පුළුවන් දරුවනේ. එහෙනම් එක යෙදවුමකින් නිමැවුම් කීයක් ගන්න පුළුවන්ද? 25ක් ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ ඵලදායීතාවය කියන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම එක යෙදවුමකින් අපිට කොච්චරක් නිමැවුම් ගන්න පුළුවන්ද කියන එක. අපි ලියාගමු දරුවනේ ඵලදායීතාවය. අනිත් එක චුට්ටක් මතක තියාගන්න ඵලදායීතාවයට සමීකරණයක් තියෙනවා. ඒක ඔයාලා ඉක්මනට දන්නවා ඇති. මොකද්ද ඵලදායීතාවයේ සමීකරණය? යෙදවුම් දෙකකින් අපිට නිමැවුම් 50ක් ගන්න පුළුවන්. එකකින් ගන්න පුළුවන් ප්‍රමාණය අපි හොයන්නේ නිමැවුම් බෙදීම යෙදවුම්. නිමැවුම් බෙදීම යෙදවුම්. නේ? ඒකෙන් අපිට ඵලදායීතාවය හොයාගන්න පුළුවන්. ලියාගමු දරුවනේ ඵලදායීතාවය කියන්නේ මොකක්ද කියලා. ලියාගමු. යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි නිමැවුම් ප්‍රමාණය යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි නිමැවුම් ප්‍රමාණය
යෙදුම් ඒකකයකින් ලබාගත හැකි නිමැවුම් ප්‍රමාණය. යෙදුම් ඒකකයකින් ලබාගත හැකි නිමැවුම් ප්‍රමාණය. හරි. එතකොට දරුවනේ ඔයාලට ඒ ටික උතර පහදලා ඇති මොකක්ද ඵලදායකත්වය කියන්නේ කියලා. එතකොට ඊළඟට යටින් රූල කියලා ලියගන්න ඵලදායකත්වය සමානයි සූත්‍රයක්. ඵලදායකත්වය සමානයි නිමැවුම් බෙදීම යෙදුම්. නිමැවුම් බෙදීම යෙදුම්. නිමැවුම් බෙදීම යෙදුම්. නිමැවුම් බෙදීම යෙදුම්. ඒක තමයි ඵලදායකත්වය වෙන සූත්‍රය. ඒක ලියගන්න. මේක ඔයාලා දන්නවා කොහොමද කියන්නේ. හරි. එතකොට දරුවනේ අපි කතා කරා දැනට සංකල්ප තුනක්. එකක් තමයි කාර්යක්ෂමතාවය, අනිත් එක සඵලදායීතාවය, අනිත් එක තමයි අවසානයේ දැන් කතා කරා මොකද්ද ඵලදායකත්වය කියන්නේ. හරි. දැන් දරුවනේ දැන් මේ concept තුන හොඳට ඉගෙන ගත්තනේ. දැන් අපි මේ කතා කරන්න යන්නේ මේ concept තුනේ තියෙන